දෛ ළමයි අපි අද දෙවනි පාඩම පටන් ගන්නවා. සත්ව වර්ගීකරණය කියන පාඩම අපි අද කරන්නේ. එතකොට මේ ඔයගොල්ලෝ ටියුට් එක ගෙනියන් ඇති මගේ මේ හමංගල්ලේ පන්තියේ ළමයින්ට ටියුට් එක ලැබිලා නැහැ මට දෙන්න බැරි වුණා ගිහින් දෙන්න. එතකොට ඒගොල්ලෝ මේ ඉන්නවා නම් පොඩ්ඩක් අහගෙන ඉන්න. මේකේ වීඩියෝ එක මම දානවා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් අනිත් දවසේ මේ වීඩියෝ එක බලලා නෝට් එක පුරව ගන්න. පාඩම අපි පාඩමට සම්බන්ධ වෙලා ඉන්න. හරි. හරි. එහෙනම් අපි බලමු අද සත්ව වර්ගීකරණය කියන පාඩම. මේ මම මයික් එක ඕෆ් කරගෙන ළමයි මෙච්චරලා කියලා තියෙන්නේ. හරි දැන් ඇහෙනවද මං නේද? ආ. හරි. රයිට්. එතකොට මේ මොකද්ද වර්ගීකරණයක් කියලා කියන්නේ? ඇයි අපිට ජීවීන් වර්ගීකරණය කරන්න අවශ්‍ය වෙන්නේ? ඔයගොල්ලෝ මේ 7 පන්තියේදී 6 පන්තියේදී වර්ගීකරණය ගැන කතා කරලා තියෙනවා. 6 පන්තියේදී අපි කතා කරා දෙබෙදුම් සුචි ගැන. දෙබෙදුම් සුචි. දෙබෙදුම් සුචි එක අපි ජීවීන් වර්ග කරා. ඒතර ඇයි මේ ජීවීන් වර්ගීකරණය කරන්න අවශ්‍ය වෙන්නේ? ජීවීන් වර්ගීකරණය කරන්න අවශ්‍ය වෙන්නේ ඇයි? මොකද්ද වර්ගීකරණයක් කියලා කියන්නේ? ආණ්ඩ වශයෙන් හඳුනා ගැනීම. ජීවීන් කාර්යවලදී ඔව්. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ වර්ගීකරණයක් තියෙන තැනකට උදාහරණයක් කිව්වොත් මේ ඉස්කෝලේ පුස්තකාලේ පොත් වර්ගීකරණය කරලා තමයි තියෙන්නේ. පුස්තකාලේ පොත් වර්ගීකරණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ සිංහල පොත් වෙනම, ඉංග්‍රීසි පොත් වෙනම, නවකතා වෙනම, කෙටි කතා වෙනම ඒ විදිහට තියෙන්නේ. ඒක තමයි පොත් වර්ගීකරණය කරලා තියෙන හැටි.
මේ බෝගායාවේ ළමයින්ට ටියුට් එක මට දෙන්න බැරි වුණා. පුතේ මම මේකේ වීඩියෝ එක හෙට උදේ දානවා. එතකොට ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා ටියුට් එක පුරව ගන්න. මේ පාඩමේ ඉන්න අද මම තේරුම් කරලා දෙන්නම්. එතකොට ඕගලන්ට වීඩියෝ එක ටට්ටක් ගාලා යවලා නෝට් එක අදාළ තැන් වල ලියා ගන්න විතරයි තියෙන්නේ. හරි? ඒකින්ද මේ ඒක මට ගෙනත් දෙන්න බැරි වුණා. අද වැඩ ගොඩාක් තිබ්බා. ඒකින්ද මේ එන්න වෙලාවක් නැති වුණා. හරි? රයිට්. එතකොට මේ වර්ගීකරණයක් තියෙන තැනකට එමුනම් උදාහරණයක් තමයි පුස්තකාලේ පොත් වර්ග කරලා තියෙන්නේ. එහෙම අපි ගත්තොත් සුපර් මාකට් එක බඩු වර්ගීකරණය කරලා තියෙනවා. නේ දැන් අපි දන්න ඔය ලොකු කඩවල තියෙන්නේ සබන් තියෙන රාක්‍ය වෙන පැත්තක තියෙන්නේ වෙනම තියෙන්නේ. ඒතකොට ඒකෙත් රෙදි සෝදන සබන් වෙනම තියෙනවා, ඇඟේ ගාණය වෙනම තියෙනවා, පොඩි බබාලගේ ගාණය වෙනම තියෙනවා. නේද? ඒතකොට වර්ගීකරණයක් තියෙන එකෙන් මේ කඩේක වාසිය තමයි පාරිභෝගිකයන්ට Tamanට අවශ්‍ය කරන භාණ්ඩේ පහසුවෙන් තෝරගන්න පුළුවන්. කඩේ වටේ දුවන්න ඕනේ නැහැ. මුදලාලට ලේසි, බඩු අරගන්න යන අයට ලේසි. නේද? එතකොට අවශ්‍ය කරන භාණ්ඩේ ටක් ගාලා ගිහින් තෝරගන්න පුළුවන්. හැබැයි හිතන්නකෝ ඔය කඩේ කිසිම වර්ගීකරණයක් නැතුව බඩු ටික ඔහේ දාලා තියනවා කියලා. එතකොට බඩු ගන්න යන කෙනෙකුට Tamanට අවශ්‍ය කරන භාණ්ඩේ තෝරගන්න පැය ගාණක් කඩේ ඇතුළේ රස්ති ආදු වෙන්න වෙනවා. නේද? මුදලාලිගෙන් සබන් කෑල්ලක් ඉල්ලපුවා මුදලාලි කරෝල ගෝණියස්සේ සීනි ගෝණියස්සේ ඉන්න මාත්‍ය චුට්ටක් මේ මෙතන තිබ්බා කියා හොයන්න වෙනවනේ. දැන් වර්ගීකරණයක් කරලා තියෙනවා නම් ඒ වාගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. නේ? එහෙමනම් මෙන්න මේ විදිහට අපේ එදිනෙදා ජීවිතයේ අපි විවිධ වර්ගීකරණයන් දැකලා තියෙනවා. ඒතර විද්‍යාව ඉගෙන ගන්න අය විදිහට සත්ත්ව වර්ගීකරණය අපිට වැදගත් වෙනවා. අපිට සිද්ධ වෙනවා ළමයි මේ ලෝකේ ජීවත් වෙන සත්තු ගැන ඉගෙන ගන්න. මේ ලෝකේ ජීවත් වෙනවා සත්තු විශේෂ මිලියන ගාණක්. තව හොයාගත්තු නැති අයත් ඉන්නවා. එතකොට මේ සත්තු ඔක්කොම ගැන අපිට මුළු ජීවිත කාලෙම ඉගෙන ගත්තත් ඉගෙන ගන්න බෑ. මේ ලෝකේ ඉන්න හැම සතෙක් ගැනම අපිට ඉගෙන ගන්න අමාරුයි වෙන වෙනම. අපි එක දවසකට එක සතා ගානේ බැලුවොත් එහෙම ඉගෙනගෙන ඉවර කරන්නත් බෑ මේ ලෝකේ ඉන්න ඔක්කොම සත්තු. ඒක නිසා අපි කරන්නේ ඉගෙන ගනිද්දී සත්තු කාණ්ඩ වලට වෙන් කරනවා. මේ වර්ග කරනවායි කියලා කියන්නේ මෙහෙමයි. ඒගොල්ලන්ගේ පොදු ලක්ෂණ අනුව සමාන ලක්ෂණ තියෙන අය එකම කාණ්ඩ වලට එන විදියට වෙන් කරනවා. දැන් පුස්තකාලේ තියෙන විද්‍යාව ගැන ලියවිච්ච පොත් වෙනම පැත්තක නේ වාගේ. සත්තුත් එහෙමයි. එකම ලක්ෂණ තියෙන සත්තු එක ගොඩකට ගන්නවා අපි. ඔන්න කාණ්ඩ කරා. ඒක තමයි වර්ගීකරණයක් කියලා කියන්නේ. සමාන ලක්ෂණ සහිත ජීවීන් එක සමාන කාණ්ඩ වලට වෙන විදිහට වර්ග කරන එකට අපි කියනවා වර්ගීකරණයක් කියලා. හරි? ඒතර වර්ගීකරණයකදී අපිට සත්තු ගැන ඉගෙන ගන්න පහසුයි. දැන් උදාහරණයක් විදියට ලෝකේ ඉන්න දැන් මට කියන්නකෝ මේම. ඔයගොල්ලෝ දන්නවද ඔටුවගේ හෘදේ කුටීර කීයක් තියෙනවද කියලා? ඈසේ හාර ඔටුවගේ හෘදේ කුටීර කීයක් තියෙනවද දන්නවද? නෑනේ. කීයද වන්දීප? මන්දීප කීයක් තියෙනවද? එතකොට අපි හරියටම දන්නේ නැහැ. නේද? එතකොට ඒ කියන්නේ අපිට ඔටුව ගැන නේද වලස්සු ගැන කොටි ගැන බූරුව ගැන එහෙම ඉගෙන ගන්න බෑ වෙන වෙනම. හැබැයි අපි මෙහෙම ඉගෙන ගන්නවා. අපි දන්නවා හැම ශීරපායි සතෙක්ම මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ ඔයගොල්ලෝ දැනගන්නවා ශීරපායි සතුන් හැම කෙනෙකුගේම හෘදේ කුටීර 4ක් තියෙනවා. එතකොට අපිට ඔටුව වෙන වෙනම වලා වෙන වෙනම බූරුව වෙන වෙනම එහෙම ඉගෙන ගන්න දෙයක් නැහැ. ඔටුව කියන්නේ ශීරපායි කාණ්ඩේ සතෙක්. එතකොට එයාගේ හෘදේ කුටීර 4යි තියෙන්නේ. නේද? එහෙමනම් අපි කරන්නේ මොකද්ද? සත්තු කාණ්ඩ වලට බෙදලා වර්ග කරලා ඒ එක එක කාණ්ඩේ ගැන ඉගෙන ගන්නවා. පොදු ලක්ෂණ ටික අපි දන්නවා ඔක්කොම. එහෙමනම් ඒගොල්ලන්ට සුවිශේෂී ලක්ෂණ විතරයි ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට වර්ගීකරණයක් තුලින් අපිට ජීවීන් ගැන ඉගෙන ගන්න පහසු වෙනවා. නේද? ඒක නිසා අපි මේ ලෝකේ ඉන්න ශාක සතුන් වර්ගීකරණය කරලා තමයි ඉගෙන ගන්නෙ. එතකොට අපි දැන් මුලින්ම 8 පන්තියේ මේ වර්ගීකරණයේ පොඩි කොටසක් අපි ඉගෙන ගන්නවා. ආයෙ ඔයගොල්ලන්ට ඊට පස්සේ 10 11 පන්ති වල තියෙනවා වර්ගීකරණය. සත්තු ශාක දෙකම වර්ගීකරණය ඔයගොල්ලන්ට නැවත තියෙනවා.
හරි. එහෙනම් අපි ඊළඟට බලමු මේ ඉරක් ගහ ගන්නකො මෙන්න මේකට. පොදු ගති ලක්ෂණ වලට අනුව සතුන් කාණ්ඩ වලට වෙන් කිරීම වර්ගීකරණ ලෙස හැඳින්වේ. ඕක හයිලයිට් කරගන්න. හරි. එතකොට අපි මේ 6 පන්තියේදී ජීවීන් වර්ගීකරණය කරන්න අපි යොදාගත්ත දෙබෙදුම් සුචි. හැබැයි දැන් අපි 8 පන්තියේදී ජීවීන් වර්ග කරනවා ඊට වැඩිය බොහොම විද්‍යාත්මක ක්‍රමයකට. ඔයගොල්ලන්ට ලොකු පන්ති වලදී ඉගෙන ගන්න පුළුවන් අපි මේ කතා කරන වර්ගීකරණයට කියන්නේ ස්වාභාවික වර්ගීකරණයක් කියලා. එතකොට අපි මේ ලෝකේ ඉන්න සත්තු ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරනවා පුතේ, පෘෂ්ඨවංශීන් සහ අපෘෂ්ඨවංශීන් කියලා. ඒ වෙන් කිරීමේ පදනම තමයි මොකද්ද? මෙන්න මේ පදනම කොඳු ඇට පෙලක් හේවත් කෂේරුවක්. මොකද්ද කොඳු ඇට පෙල කියන්නේ? කොඳු ඇට පෙල කියන්නේ මේ අපේ පිට දිගේ තියෙනවා චූටි අස්ථි පෙලක් තියෙනවනේ. ඒකට කියන්නේ කොඳු ඇට පෙල කියලා. ඒ කොඳු ඇට පෙල ඔක්කොම එකතු වුණාම අපි ඒකට කියනවා කෂේරුව කියලා. කෂේරුව. එතන මේ කෂේරුව කියන එක හැම සතෙකුටම නැහැ. දැන් ඕගොල්ලන්ට ළමයි මේ මොනවද? පොඩි උදාහරණයක් මම මෙහන්නේ. ඔයගොල්ලෝ ගෙදර කරවල කනකොට ඇතුලේ තියෙනවනේ ඇටකටු ඒගොල්ලන්ගේ නේද? ඒ තමයි ඒගොල්ලන්ගේ අස්ථි පද්ධතිය. ටිකක් ලොකු જાතිය කරවල එහෙම ගෙන ආපුවාම අර මැද කොඳු ඇට පෙළ හොඳට පේනවා යාගේ. හැබැයි ඔයගොල්ලෝ කඩෙන් අර මේ ඉස්සෝ වාගේ සත්තු කද්දි ඉස්සෝ දැල්ලෝ ඒගොල්ලන්ගේ එහෙම ඇටකටු හම්බ වෙන්නේ නැහනේ අපිට. ඒගොල්ලන්ගේ කොඳු ඇට පෙළක් නැහැ. නේද? එතකොට ඒ විදිහට මොකද්ද මන්දීප? යාලා පෘෂ්ඨවංශීන්. ඒගොල්ලෝ අපෘෂ්ඨවංශීන්. ඒගොල්ලන්ගේ කොඳු ඇට පෙළක් නැහැ. නේද? එතකොට කොඳු ඇට පෙළක් තියෙන අයට අපි කියනවා පෘෂ්ඨවංශීන් කියලා. කොඳු ඇට පෙළ නැති අයට අපි කියනවා අපෘෂ්ඨවංශීන් කියලා. එහෙමනම් මේ ලෝකේ සත්තු ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදනවා මොනවද? පෘෂ්ඨවංශීන් සහ අපෘෂ්ඨවංශීන් කියලා. හරි. එමනම් අපි එතන ඉඳන් මේ ප්‍රසන්ටේෂන් එකත් එක්ක යමු. හරි. එතකොට එමනම් අලන් අපි කතා කරා පොදු ගති ලක්ෂණ වලට අනුව සතුන් කාණ්ඩ වලට වෙන් කිරීම සත්ව වර්ගීකරණය කියලා කියනවනේ. හරි. අපි ඉස්සෙල්ලාම බලමු ප්‍රධාන අපෘෂ්ඨවංශී කාණ්ඩ මොනවද කියලා. බලන්නකෝ. අපෘෂ්ඨවංශී කාණ්ඩ කීයක් තියෙනවද පුතේ? අපෘෂ්ඨවංශීන් කියන්නේ කාටද? කොඳු ඇට පෙලක් නැති අයටනේ. ඒතකොට කොඳු ඇට පෙලක් නැති අයට අපි කියනවා අපෘෂ්ඨවංශීන් කියලා. අපෘෂ්ඨවංශීන් කාණ්ඩ 4කට වර්ග කරනවා. මොනවද කාණ්ඩ 4? නිඩාරියා, ඇනෙලිඩා, මොලුස්කා, ආත්‍රොපෝඩා. ඔව්. නිඩාරියා, ඇනෙලිඩා, මොලුස්කා, ආත්‍රොපෝඩා. නොයි කාණ්ඩ 4ට අපි වර්ග කරනවා අපෘෂ්ඨවංශී සත්තු. එතකොට බලන්න කවුද නිඩාරියාව කියන්නේ කියලා. මේ නිඩාරියාව කියන කට්ටිය ජලජ පරිසර වල විතරයි වාසය කරන්නේ. ජලයේ විතරයි මේ අය ජීවත් වෙන්නේ. මේගොල්ලෝ ඔක්කොම විලෝපිකයෝ. විලෝපිකයෝ කියන්නේ කාටද? දන්නවද ඔයගොල්ලෝ විලෝපිකයෝ කියන්නේ කාටද? විලෝපිකයෝ කියන්නේ පුතේ මෙහෙමයි. වෙනත් සත්තුන්ව මරාගෙන කන අයට අපි කියනවා විලෝපිකයෝ කියලා. වෙනත් සත්තුන්ව මරාගෙන කන අය. දැන් බලන්නකෝ කොටියා. කොටියා මොකද කරන්නේ? හාවා ඒ වගේ පොඩි සත්තු නේද? මුවහාව මරාගෙන කනවා. අන්න ඒ විදියට. එතකොට මේ ඉන්න කට්ටියත් මේ නිඩාරියාව කියන එකත් වෙන චූටි සත්තුන්ව මරාගෙන කන අය. ඒක නිසා අපි ඇයි කියනවා විලෝපිකයෝ කියලා. ඒතකොට ජලජ පරිසරවල විතරයි. හරි බලන්න මේ රූප සටහන් වල ඉන්නේ මේ පළවෙනි එක කෙනාට කියනවා හයිඩ්‍රා කියලා. හයිඩ්‍රා. මෙයාට කියන්නේ ලෝඩියා කියලා. ලෝඩියා. ජෙලිෆිෂ් කියලාත් කියනවා. ඊට පස්සේ මේ ඉන්නේ කවුද?
මෙයාට කියනවා මුහුදු මල කියලා. මුහුදු මල. දැන් මේ මුහුදු මල කිව්වට මෙයාට තනින් තැනට යන්නත් බෑ. හැබැයි මෙයා සතෙක්. ඕගොල්ලන්ට පේනවා ඇති මේ හැමෝගෙම පුතේ තියෙනවා මේ කෙඳි වාගේ. නේද? මෙයාගෙත් තියෙනවා මේ කෙඳි වාගේ විව්ව. මෙයාගෙත් තියෙනවා මේ මුහුදු මලෙන් හොඳට පැහැදිලිව පේනවා ඕගොල්ලන්ට. ඒතර මෙන්න මේ කෙඳි වලට කියනවා ග්‍රාහිකා කියලා. කෙඳි වලට කියනවා මොනවද? ග්‍රාහිකා. එතකොට බලන්න ග්‍රාහිකා මැද තියෙනවා මේ පොඩි කුහරයක් වාගේ එකක්. මෙන්න මේ ග්‍රාහිකා මැද තියෙනවා එයාගේ මුඛය නැත්තම් කට. ශරීරයේ එකම එක විවෘත කෙලවරයි තියෙන්නේ. එතන මුඛේ තියෙන්නේ. එතකොට මෙන්න මෙතන තමයි මේ මගේ මවුස් පොයින්ටර් එකේ ඕගොල්ලන්ට පේනවා ඇති. මේ මැද තමයි මේ මුහුදු මලේ මුඛය තියෙන්නේ කට. එතකොට හයිඩ්‍රාගෙත් මේ ග්‍රාහිකා මැද මෙන්න මෙතන තියෙන්නේ. මේ ලෝඩියාගෙත් මේ යටපැත්තෙන් මෙන්න මෙතන තියෙන්නේ. ශරීරයේ එකම එක විවෘත කෙලවරයි තියෙන්නේ. එතනින් තමයි ආහාර ගන්න. මේගොල්ලන්ගේ මේ ග්‍රාහිකාවල කෙලවර තියෙනවා විෂ ග්‍රන්ථි. විෂ ග්‍රන්ථි තියෙනවා. ඒවට කියනවා දංශක කෝෂ්ඨ කියලා. දංශක කෝෂ්ඨ මේ දෙන්නේ නිඩාරියාවන්ගේ ග්‍රාහිකා මත පිහිටි විශේෂණීය වූ අවයව වලින් වරහන් ඇතුලේ තියෙනවා දංශක කෝෂ්ඨ. එතකොට මේ ග්‍රාහිකාවල කෙලවර තියෙනවා දංශක කෝෂ්ඨ කියලා අවයව. ඒවෙන් විෂ නිපදවනවා. එතකොට මෙයා කරන්නේ චූටි මාළු එහෙම මෙතෙන්ට ආපුවා මේ මුහුදු මල හිතන්නකෝ. මුහුදු මල ළඟට එනවා පොඩි සත්තු. දැන් මේ මුහුදු මල කියන්නේ සතෙක් කියලා දන්නේ නැහැ මාළු. එතකොට මේ සාගයක් වාගේ. එතකොට ඒගොල්ලෝ හැංගෙන්න එමෙනවා මේක ඇස්සට. ආපුවාම මොකද කරන්නේ? මෙයා මේ දංශක කෝෂ්ඨ වලින් පහර දෙනවා චූටි මාළුවට. පහර දීලා මාළුව අඩපණ වුණාම කෙලින්ම කටට වැටෙන්නේ ළමයි. එහෙම ආහාරයට ගන්නවා. නේද? රයිට්. එතකොට තව කාරණයක් තමයි මේ නිඩාරියාව ආකාර දෙකක් තියෙනවා. එක කට්ටියක් ඉන්නවා පුතේ නිදහසේ පිහිනමින් වාසය කරන කට්ටියක්. මූදේ පිහිනනවා මේ මැද ඉන්න කවුද මෙයා ජෙලිෆිෂ්. මේ ජෙලිෆිෂ් දිග ඇරපු කුඩයක් වාගේ. දිග ඇරපු කුඩයක් වාගේ මම වීඩියෝ එකක් බලමු අපි ජෙලිෆිෂ්ගේ. ඒතර මේ ජෙලිෆිෂ් නිදහසේ සංචරණය කරමින් ඉන්නේ මුහුදේ ගමන් කරනවා. හැබැයි මුහුදු මල කියන එක්කිනා එයාට ගමන් කරන්න බෑ එක තැන ඉන්නේ. එතකොට මේ ආකාර දෙකක් ඉන්නවා නිඩාරියාව. එක කට්ටියකට නිදහසේ චලනය වෙන්න පුළුවන් ගමන් කරන්න පුළුවන්. අනිත් අය එක තැන ඉන්නේ. ඒ කියන්නේ උපස්තරයකට සම්බන්ධ වෙලා ඔත් ජීවිතයක් ඔත් කියන්නේ එක තැන වැතිරලා ඉන්නවා. එතකොට මේ නිදහසේ චලනය වෙන අය ගමන් කරන අයට අපි කියනවා මෙඩුසාවෝ කියලා. මෙඩුසා ගමන් කරන අයට කියනවා මෙඩුසා කියලා. එක තැන ඉන්න මේ මුහුදු මල වාගේ අයට කියනවා බුහුබා කියලා. නේද? එහෙමනම් බලන්න මෙන්න මේ කාරණේ. බුහුබාවා සහ මෙසුඩා මෙඩුසා බුහුබා සහ මෙඩුසා ලෙස ස්වරූප දෙකක් පවතී. බුහුබාවන් උපස්තරයකට සවිවි ඔත් ජීවිතයක් ගත කරන අතර මෙඩුසාවෝ සංචරණය කරති. ඒතර බුහුබා කට්ටිය උපස්තරයකට සවි වෙලා ඔත් ජීවිතයක් එකතැන වැතිරිලා ඉන්න. මෙඩුසාවෝ තනින් තැනට ගමන් කරන්න පුළුවන්. තව කාරණයක් තියෙනවා බලන්න මේ නිඩාරියාව ගැන. නිඩාරියාව අරීය සමමිතියක් දක්වනවලු. මොකද්ද අරීය සමමිතියක් කියන්නේ? දැන් අපේ සමමිතිය මොකද්ද? අපේ සමමිතියක් තියනවද? මේ ලෝකේ ඉන්න සත්තු අපිට වර්ග කරන්න පුළුවන් සමමිතික සතුන් අසමමිතික සතුන් කියලා. සමමිතිකතාවය මං හිතන්නේ ඔයගොල්ලෝ ඉගෙන ගත්ත ගණන් පාඩමේ. සමමිතිකයි කියන්නේ ශරීරයේ හරියටම දෙකට බෙදන්න පුළුවන් අක්ෂයක් තියෙනවනේ. ඒතකොට දැන් අපේ තියෙන්නේ සමමිතික අක්ෂය එකයි. මේව බලන්න ඕන. මේම හරියට නාය උඩින් ඕම් පැලුවොත් අපේ ශරීරයේ සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ වාගේ අයට කියන්නේ ද්විපාර්ශවික සමමිතික කියලා. ද්විපාර්ශවික සමමිතික. හැබැයි මේගොල්ලන්ගේ බලන්නකෝ. මේගොල්ලන්ගේ හරියටම දෙකට බෙදන්න පුළුවන් ඉරි ගොඩක් තියෙනවා. මෙහෙම බෙදුවත් දෙකයි. මේ පැත්තට බෙදන්න පුළුවන් ඕම. නේද? මේම ඔය වාගේ හැම පැත්තටම බෙදන්න පුළුවන්. එතකොට ඒක නිසා මේ ඇයිද කියන්නේ අරීය සමමිතික සතුන් කියලා. එවනම් ඔන්න ඔය විදිහට නිඩාරියාවන්ගේ ගති ලක්ෂණ කීපයක් තියෙනවා මේ බලන්න. ඔයගොල්ලන්ගේ ටියුට් එකේ
හරි. මෙන්න මේ රූප සටහන් ටිකේ චුට්ටක් නම් කරගමු අපි. මේ උඩ එක්කෙනාට ජෙලිෆිෂ් කියලා කියන්න. ජෙලිෆිෂ් නැත්නම් ලෝඩියා කියන. හරිද? ජෙලිෆිෂ්. එතකොට මෙන්න මේ පල්ලෙහා තියෙනවා මේ කොරල් බුහුබාවා. කොරල් බුහුබාවා මෙයාට කියන්නේ. කොරල් බුහුබාවා. එතකොට මේ දිගේ එක්කෙනා හයිඩ්‍රා. මෙයා හයිඩ්‍රා. මේ මැද ඉන්නේ මුහුදු මල. එතකොට මුහුදු මල හයිඩ්‍රා ඔය කියන්නේ. වම් පැත්තේ මේ ඉන්නේ ළමයි මගේ මේ කම්පියුටරේ මවුස් පොයින්ටර් එකේ පේනව නේද ඔයාලට? මම මේ පෙන්නන එක්කෙනා මෙයාට කියන්නේ හයිඩ්‍රා කියලා ඉන්න මං ඉරක් ගහලා පෙන්නන්න. මෙන්න මෙයා හයිඩ්‍රා. හයිඩ්‍රා. මෙයා ලෝඩියා. ලෝඩියා. මේ උඩ ඉන්නේ මෙන්න මෙයා ලෝඩියා. මෙයාට කියන්නේ. මේ ඉන්නේ මුහුදු මල. මුහුදු මල. මුහුදු මල. එතකොට අපි මෙන්න මෙයාට කියනවා කොරල් බුහුබාවා කියලා. කොරල් බුහුබාවා ඉන්නේ ළමයි මේවට අපි කියන්නේ කොරල් කියලා. මේක ඇතුලේ තමයි කොරල් බුහුබාවා කියන සතා ඉන්නේ. එයා චූටි සතෙක්. එයාගේ ශරීරයේ වටේට තමයි මේ ගල් මල කියන එක හැදෙන්නේ. ගල් මල් කියලා ඔයාට කියන්නේ නේද? කොරල් කියලා කියනවා. හරි. right. මේ ඉන්නේ අර අපි ලෝඩියා කියන්නේ ජෙලිෆිෂ් කියලා මෙයාට කියනවා. ජෙලිෆිෂ් එක්කෙනෙක් මේ ඉන්නේ. එයා බලන්න යන හැටි. මෙයා දිග ඇරපු කුඩයක් වාගේ පුතේ. ඒතකොට ඒ දිග ඇරපු කුඩේ වාගේ එයාගේ චලනයෙන් එයා මෙහෙම ගමන් කරනවා. ඒතර පේනවාද මේ යටින් තියෙන්නේ මේ ග්‍රාහිකා මැද තමයි මුඛේ පිටලා තියන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ කොරල් බුහුබාවා කියලා. හරි ඔය තියෙන්නේ කොරල් ජීවීන් ළමයි. මේ ඉන්නේ මුහුදු මලක් ඔය තියෙන්නේ. ඔන්න මුහුදු මල. Unlike the jellyfish, ඒකේ හැමෝම ඉන්නවා. ජෙලිෆිෂ්ලත් ඉන්නවනේ. coral are stationed දැන් මේ කොරල් පර තියෙන තැන් වල මේ තියෙන්නේ තමයි කොරල්. ඒවට කියනවා කොරල් පර කියලා. එතකොට මේවා ඇතුලේ තමයි කොරල් බුහුබාවා කියන එක්කෙනා ඉන්නේ.
bigger මේ කොරල් බුහුබා වගේ ශරීරයේ වටේට හැදෙනවා. මේ කොරල් නෙවෙයි. hard corals create වෙන මොනවා හරි මුහුදු පැලෑටි වර්ගයක්. carbonate or ඉන්නකෝ limestone, ඔයගොල්ලන්ට පෙන්නන්න. type of rock, which gradually builds up into a solid structure. Coral grows slowly, only a few centimeters a year. Other, it's called මේ තියෙන ළමයි කොරල් පරයා. reefs provide. ඒතර මේ කොරල් පරේ ඇතුලේ විවිධ වර්ගයේ කොරල් ජීවීන් ඉන්නවා. කොරල් බුහුබාව ඉන්නේ Coral ඇතුලේ. provides shelter for little. කොරල් බුහුබාව කියන්නේ චූටි ජීවියෙක්. ලොකු එක්කෙනෙක් නෙවෙයි. එයාගේ ශරීරයේ වටේට තමයි මේ කොරල් පරේ හැදෙන්නේ. Big fish. හරි? මේ ඉන්න මාළු ටිකක්. දැන් මේ ওই කොරල් තියෙන තැන් වල මේ මාළු එහෙම ගොඩක් ගැවසෙනවලු. විසිතුරු මසුන් ඒ වාගේ අය ගොඩක් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මේ Shark is unusually active for the daytime. ලොකු මාළුත් ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ බිත්තර දාන්න සුදුසු තැන් ඒගොල්ලන්ට ආහාර මේ කොරල් පර ආශ්‍රිතව But තියෙනවා. at night, මේ කොරල් පර කියන්නේ බොහොම වැදගත් පරිසර පද්ධතියක් ළමයි. අපේ ලංකාවේ ඔය හික්කඩුව ප්‍රදේශයේම bottom dwellers. අපි මේ ඔය අර බෝට්ටු වල පතුලේ වීදුරු හයි කරපු ඒවා මේ කොරල් පර බලන්න එක්කගෙන යනවා. ඒක ගොඩක් විනාශ වෙලා තියෙන ඉතින් ඒක නිසා. Meters in length. හරි. ඇති නේද ඒක? Their strong jaws allow හරි. එවනම් අපි ඕගොල්ලන්ගේ ටියුට් එකේ නිඩාරියා කාණ්ඩේ ලක්ෂණ මෙන්න මේ ටික ලියාගමු පුතේ බලන්න. නිඩාරියා කාණ්ඩේ ලක්ෂණ. පේනව නේද මැද තියෙන ටික? ඒ අරිය සම්මිතියක් දක්වයි. බොහෝභාවාසා මෙඩුසා ලෙස ස්වරූප දෙකක් පවතී. මෙන්න මේ ටික ලියා ගන්න ලක්ෂණ ටික. ඔව් කියන්න පුතේ. ඔය ටිකද තියාගන්නේ? මේ නිඩාරියා කාණ්ඩේ ලක්ෂණ කියලා තියෙන්නේ. අන්නේ නිඩාරියා කාණ්ඩේ ලක්ෂණ ටික මෙන්න මෙතන ලියා ගන්න. ටියුට් එකේ මෙතන ලියා ගන්න. නිඩාරියා කාණ්ඩේ ලක්ෂණ. පේන්නේ නැද්ද? තව ටිකක් ලොක් කරන්නද මම? පුතේ ඉවර වුණාම මට දාන්න මැසේජ් එකක් chat එකෙන් ඉවරයි කියලා එක එක්කෙනා. නැතිවද මොකක්ද කියන්නේ?
හරි නේද ළමයි ඉවර ඇතිනේ හැමෝම right අපි ඊට පස්සේ ඊළඟ කාණ්ඩය බලමු ඇනලිඩා හරි බලන්න මේ ඊළඟ සත්ව කාණ්ඩයට අපි කියනවා ඇනලිඩා කියලා. අපි මේ කතා කරන්නේ කොඳුයට පෙලක් නැති ජීවීන් ගැන. එතකොට කොඳුයට පෙලක් නැති ජීවීන් වර්ග 4ක් ඉන්නවා කියලා අපි කිව්වා. එතකොට කලින් අපි ඉස්සෙල්ලා පළවෙනි වර්ගයේ කතා කරා නේද? කවුද? නිඩාරියා. නිඩාරියාවන්ට උදාහරණ තමයි හරි නේද? හරි. එතකොට නිඩාරියාව ගැන අපි ඉස්සෙල්ලා කතා කරා. දැන් ඊට පස්සේ ඇනලිඩා. බලන්න මේ ඇනලිඩා කියන සත්තුන්ට උදාහරණ 3ක් තියෙනවා අපිට. මේ පොතේ දීලා තියෙන උදාහරණ 3ක්. මේ පළවෙනි එක්කෙනාට අපි කියනවා පත්තෑ පණුවා කියලා. පත්තෑ පණුවා. ලියා ගන්නකො මේ ඊතලයක් ගාලා නම මෙයාගේ. පත්තෑ පණුවා. එන්න මෙයාට කියන්නේ පත්තෑ පණුවා. මේ ඉන්නේ කවුද? දෙවනියා මැද ඉන්නේ එක්කෙනා. දැකලා නැද්ද පුතේ? මෙයා ගැඩවිලා. මේ කවුද? කූඩැල්ලානේ. අපි නම් කරගමු සත්තු තුන්දෙනා. පත්තෑ පණුවා, ගැඩවිලා, කූඩැල්ලා. පත්තෑ පණුවා ගැඩවිලා කූඩැල්ලා. එතකොට මෙන්න මේ කට්ටියට අපි කියනවා ඇනලිඩාව කියලා. බලන්න ඇනලිඩාවන්ගේ ලක්ෂණ මොනවද කියලා. මේගොල්ලෝ ජීවත් වෙන්නේ තෙතමනේ සහිත ගොඩබිම් පරිසරවල සහ ජලජ පරිසරවල. මේ දෙකේම ඉන්නවා. තෙතමනේ සහිත මොකද්ද පුතේ? පත්තෑ පණුවා. එයා ගැන දැහුවේ? පත්තෑ නෙවෙයි ඈ පත්තෑ පණුවා මෙයාගේ නම. පත්තෑ පණුවා. හරි. එතකොට මේගොල්ලෝ තෙතමනේ සහිත ගොඩබිම් පරිසරවල සහ ජලජ පරිසරවල වාසය කරනවා. දැන් ඔයගොල්ලෝ අහලා ඉතින් මේ කූඩැල්ලෝ ඉන්නවා දිය කූඩැල්ලෝ කියලා. මට ඇහෙන්නේ නැහැ නේ කියන එක. අහන්න පුතේ මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද මේ ගැටලුව අහන්න? හරි. එතකොට මේගොල්ලෝ මේ ජලජ පරිසරවලත් වාසය කරනවා තෙතමනේ සහිත ගොඩබිම් පරිසරවලත් වාසය කරනවා. මේගොල්ලන්ගේ මේ සිහින් පණු ආකාර දේහ තියෙනවා. මේ හැමෝම බලන්න මේ දිගටි පණුවෙක් වාගේනේ. අපි සාමාන්‍යයෙන් මේ ගැඩවිල් පණුවා කියලාමයි මෙයාට කියන්නේ. ඒතකොට සිහින් පණු ආකාර දේහ තියෙනවා. හරි? බලන්න මේ ගැඩවිලාගේ චුට්ටක් ඕගොල්ලන්ට පේනවා ඇති මේ වලලු වාගේ ඇඟේ තියෙනවා. අපි මේකට කියනවා මේ දේහය ඒගොල්ලන්ගේ ඛණ්ඩණය වෙලා තියෙනවා. ඛණ්ඩවලට බෙදිලා තියෙනවා. බාහිරව අභ්‍යන්තරව ඛණ්ඩවලට බෙදිලා තියෙනවා. මේගොල්ලන්ගේ මේ තෙත සමක් තියෙන්නේ. ඒ තෙත සම තියෙන්නේ ඒගොල්ලෝ ශ්වසනය කරන්නේ මේ තෙත සමෙන් පුතේ. හරි. එහෙමනම් ඔන්න ඔය විදිහේ ලක්ෂණ තියෙනවා ඇනලිඩාවන්ට. හරි බලන්න ඇනලිඩාවන්ගේ ලක්ෂණ මොනවද කියලා. ඇනලිඩාවන්ගේ ලක්ෂණ මෙන්න මේව තියෙනවා. දේහයේ ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවා. ද්විපාර්ශ්වික සමමිතිය කියන්නේ හරියට අපේ වාගේ. එක සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් එක රේඛාවයි තියෙන්නේ. ඒතකොට එයාට කියන්නේ අපි ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙනවා කියලා. වරහන් ඇතුලේ තියෙනවා බලන්න. යම් ජීවියෙක් දේහයේ මධ්‍ය අක්ෂයේ ඔස්සේ සමපාත වන පරිදි කොටස් දෙකකට බෙදිය හැකි නම් එම ජීවියා ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙනවා කියලා කියනවා එයාට.
සිහින්දික පණු ආකාර දේහ තියෙනවලු. හැමෝම සිහින්දික පණු ආකාර දේහ. ඊට පස්සේ කියනවා දේහය ඛණ්ඩ වලට බෙදිලා තියෙනවා. ඒක නිසා අපි ඇයට කියනවා කවුරු කියලාද? සකණ්ඩ පණුවෝ. මේ බලන්නකො ඛණ්ඩ වලට බෙදලා තියෙනවා කියන එක. මම ටිකක් විශාල කරලා පෙන්නන්නම්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේගොල්ලන්ගේ ශරීරය ඇතුලෙන් නේද බාහිරව අභ්‍යන්තරව මේ කැලි කැලි වලට ඇතුලෙන් බෙදිලා තියෙන්නේ නේ. අන්න ඒකයි මේ බලන්නකො මෙයාගේ ගැඩවිලාගෙත් මේ ගැඩවිලා විතරක් නෙමෙයි කාගේද? කුඩැල්ලගෙත් තියෙනවා ඒ ලක්ෂණේ ඛණ්ඩ වලට බෙදිලා. පත්තෑ පණුවගෙත් තියෙනවා ඛණ්ඩ වලට බෙදිලා. නේද? එතකොට ඒක තමයි බාහිරව සහ අභ්‍යන්තරව ඛණ්ඩ වලට බෙදිලා තියෙනවා කියලා අපි කියන්නේ. හරි. අපි එවනම් ඇනලිඩාවන්ගේ ලක්ෂණ ටක් ගාලා ලියාගමු කීපයක්. හරි. ලියා ගන්නකෝ ඇනලිඩාවන්ගේ ලක්ෂණ මෙන්න මෙතෙන්ට ඕගොල්ලන්ගේ ඇනලිඩා කාණ්ඩේ ලක්ෂණ. මෙන්න මේ ටික ලියා ගමු අපි. ඉවරද පුතේ? එක්කෙනෙක් නම් මැසේජ් එකක් දාලා තියෙනවා ඉවරයි කියලා. හැමෝම ඉවරයිද? මට කියන්න ඉවර නැති එක්කෙනෙක් ඉන්නවා නම් කියන්න ඉවර නැහැ කියලා. ඉවර නැහැ. හරි සයාර. මේ චුට්ට ලියන්න ඔච්චර වෙලා යනවද තමයි?
හරි නේද පුතේ? සෙහාර ඉවරද? ඔව් සර්. හරි. ඔව් සර්. රයිට් එවනම් අපි ඊළඟ කාණ්ඩේ බලන්න කලින් ඔව් ඇනලිඩාවෙක් චුට්ටක් හොයමු බලන්න. දිගයි වාගේ මේ වීඩියෝ එක. කමන්න ඉක්මනින් බලමු. Kingdom Animalia, Phylum Nematoda, and Phylum Annelida. The fourth phylum is Nematoda, which includes roundworms. Most roundworms are free-living, but others are endoparasites, which are found in plants and animals. Nematodes show a bilateral symmetry. Their body is cylindrical, unsegmented with tapering ends, while the head and appendages are absent. Nematodes have a small body cavity ඔයගොල්ලන්ට called මේ pseudocele. කාරණා 10 11 පන්තිවලදී ළමයි ඉගෙන ගන්න පුළුවන්. මෙන්න මෙහෙම එකක්. මෙයාගේ මේ ශරීරය අපි මේව කැපුවොත් මැදින් එයාගේ ඇඟ ඇතුළ මෙන්න මේ විදියට තියෙන්නේ. හරි? එතකොට මේ මැද තියෙන්නේ මේ රතු පාට රවුමෙන් මැද තියෙන්නේ යාගේ ආහාර මාර්ගය. මේ තමයි යාගේ ශරීරය. මේ වටේ තියෙන කොළ පාට කොටස. එතකොට මේ මැද කුහරයක් තියෙන්නේ. මේ කුහරයට කියනවා පුතේ සීලෝමික කුහරය කියලා. දැන් මේව මතක තියාගන්න නැහැ කවුරුත්. හරි? මේවා 10 11 පන්ති වලදී ඕන දේවල්. එතකොට ඕගොල්ලන්ට මේවා ඉගෙන ගන්න පුළුවන්. ඒතර මේ සීලෝමික කුහරය කියලා මේකට කියන්නේ දැන් ඕගොල්ලෝ දැකලා ඇති මේ ගැඩවිල කියන්නේ මේම ඇකිලෙනවා දිගෑරෙනවා. එතකොට එයාගේ ශරීරයේ චලනය ඒකයි. එතකොට ඒ ශරීරයේ චලන මෙන්න මේ ආහාර මාර්ගයේ චලනවලට ඇති කරන බාධාව වළක්වන්න තමයි මේ සීලෝමික කුහරය කියන මේ කුහරය මේගොල්ලන්ගේ පරිණාමය වෙලා තියෙන්නේ. ඒවා ඕගොල්ලන්ට පස්සේ ඉගෙන ගන්න පුළුවන් නිකන් Which is බලන්නකො මේ formed directly from the blastocele. The body wall is formed of a strong flexible non-cellular layer of cuticle. Near the body wall, under the epidermal cells, are the muscle fibers that run longitudinally. Nematodes move by the contraction of these muscle fibers. Nematodes exhibit metameric segmentation. In this case, the animal's body consists of a series of compartments in which certain structures are serially repeated. They exhibit organ system level of body organization. They have an unbranched cut with mouth and anus. The nervous system consists of a ring of nervous tissue around the pharynx with dorsal and ventral nerve cords running the length of the body. In nematodes, sexes are separate and they show sexual dimorphism. The male is phylum Annelida includes about 10,000 species of true segment worms. Annelids may be aquatic or terrestrial and are mostly found in soil. These are locomotory organs. Annelids exhibit metameric segmentation. That is, their body is divided into segments which are fully visible externally as rings. Internally, they are separated by septa, and each segment consists of certain structures of body systems. අපි ඊළඟ කාණ්ඩේ බලමු පුතේ. හරි. බලන්න ඊළඟ කාණ්ඩේ මොලුස්කාව. මොලුස්කාව. හරි. ඒතර මේ මොලුස්කාව කියන කට්ටියත් අපෘෂ්ඨවංශී කාණ්ඩයක්. අපෘෂ්ඨවංශී කියන්නේ කොඳු ඇට පෙලක් නැති සත්තු වර්ගයක් තමයි මොලුස්කාව කියලා කියන්නේ. ඒතර මොලුස්කාව බලන්න මෙහෙම කියනවා ගොඩබිම මිරිදිය කරදිය පරිසරවල වාසය කරයි. ඒගොල්ලෝ ගොඩබිමෙත් ඉන්නවා, මිරිදියෙත් ඉන්නවා, කරදියෙත් ඉන්නවා. හරි?
දැන් අපි අහලා තියෙන සියලුම බෙල්ල වර්ග අයිති වෙන්නේ මේ මොලුස්කා කාණ්ඩයට. ගොළු බෙල්ලා, හංගොල්ලා නේද? ඕගොල්ලන්ගේ මාළු ටැංකියේ ඉන්න බෙල්ලෝ නේද? ඒකේ තියෙනවනේ චූටි ගොළු බෙල්ලෝ. ඒතර මේ හැම එක්කෙනෙක්ම අයිති මොලුස්කාවන්ට. මුහුදේ ඉන්නවා දෙපියන් බෙල්ලා, අටපියන් බෙල්ලා, මුතු බෙල්ලා, හග් බෙල්ලා. ඔය කියන හැම බෙල්ල වර්ගයක්ම අයිති වෙන්නේ මොලුස්කා කාණ්ඩයට. ඒගොල්ලන්ට අමතරව තව සත්තු කීප දෙනෙක් මේකේ ඉන්නවා. බූවල්ලා ඉන්නවා, බූවල්ලා. ඊට පස්සේ දැල්ලා. එතකොට මෙන්න මේ කට්ටියත් මේ මොලුස්කා කාණ්ඩයට අයිති වෙනවා. බූවල්ලා, දැල්ලා. ඔව්. එතකොට මේ ඉන්නේ මොලුස්කා කාණ්ඩයේ සත්තු කීප දෙනෙක්. හරි. අපි මොලුස්කා කාණ්ඩේ චුට්ටක් බලමු. හරි බලන්න මේව තියෙනවා. මොලුස්කාවෝ ගොඩබිම මිරිදිය කරදිය පරිසරවල වාසය කරති. ගොළු බෙල්ලා, දෙපියන් බෙල්ලා, අටපියල්ලා, හංගොල්ලා, දැල්ලා, බූවල්ලා වැනි සතුන් මොලුස්කා කාණ්ඩයට අයත් වේ. බලන්න ලක්ෂණ කීපයක් මෙහෙම තියෙනවා. දේහය ද්විපාර්ශ්වික සමමිතියක් සහිතයි. ඒ කියන්නේ මොකක්ද? අර අපි කලින් කිව්වාගේ සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් එක රේඛාවයි තියෙන්නේ. ඒක නිසා අපි කියනවා ඒගොල්ලෝ ද්විපාර්ශ්වික සම්මිතියයි කියලා. මෘදු දේහ දරනවලු. බොහොම මෘදුයි මේගොල්ලන්ගේ ශරීරය. ඔයගොල්ලෝ දැකලා ඉතින් ඔයගොල්ලන්ගේ ගෙවල් වලටත් ඔය දැල්ලෝ එහෙම ගෙනාවුවාම චුට්ටක් බලන්න මෘදු දේහ තියෙන්නේ. මෘදු දේහ. ඒක නිසා මෘද්වංශීන් කියලා නමකුත් කියනවා. මෘද්වංශීන්. ඊට පස්සේ මේගොල්ලන්ට සංචරණය කරන්න තියෙනවා පේශිමය පාදයක්. ඔයගොල්ලෝ දැකලා ඇති හංගොල්ලා, ගොළුබෙල්ලා කියන සත්තු. ඒගොල්ලන්ගේ මේ බඩ යට පැත්තේ තියෙනවා පේශිමය පාදය. මෙන්න මේක තමයි ඒගොල්ලන්ගේ පේශිමය පාදය කියලා කියන්නේ. බලන්නකො මේ තියෙන්නේ ගොළුබෙල්ලගේ පේශිමය පාදේ මේ යට තියෙන්නේ. හරි? ඊට පස්සේ බූවල්ලගේ තියෙනවා ඊට වැඩිය හොඳ දියුණු පේශිමය පාදයක්. නේද? මේ බූවල්ලගේ මේ අඬු තියෙන්නේ අන්න පේශිමය පාදේ පුතේ. නේ එහෙමනම් මේගොල්ලෝ සංචරණය කරන්නේ පේශිමය පාදේ. ඔයගොල්ලෝ දන්නවද මේ ගොළුබෙල්ලගේ ඇස් කොහෙද තියෙන්නේ කියලා? ගොළුබෙල්ලගේ ඇස් තියෙන්නේ මෙන්න මේ ඇන්ටනාවේ කෙරවලේ මෙතන තියෙන්නේ. ඒතකොට සමහර අයගේ මේ වාගේ අක්ෂි සහිත ග්‍රාහික තියෙනවා. අපුතේ මොකද්ද සයාර? මම නෙමෙයි සර්. කවුද? මොකද්ද ප්‍රශ්නේ කියන්නේ? ඔව් මොකද්ද ගැටලුව? පුතේ මොකද්ද ඔයාලට ප්‍රශ්නේ කියන්නේ? ඔව් කවුද? ඔයාලට පේන්නේ නැද්ද? ඒ කියපු කෙනා කතා කරන්නකෝ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් තියෙන ප්‍රශ්නේ කියන්න. කවුද මේ මොනවද මේ ප්‍රශ්නාර්ථ ලකුණු වාගයක් දාලා ඉන්නේ? යාගේ නම මොකද්ද? මේ කවුද? මේක රීනේම් කරලා ඔයාගේ නම දාන්න පුතේ මෙතන. මේ ප්‍රශ්නාර්ථ ලකුණු වාගයක් දාලා තියෙන්නේ නමට කවුද? මයික් එක ඔන් කරලා ඔයාගේ නම කියන්නකෝ. මොනවා හරි එහෙම ගැටලුවක් තියෙනවා නම් අහන්න. පස්සේ නිකන් අර මේ මයික් එක ඔන් කරලා එක සැරේ අහලා ඕෆ් කරලා නිකන් ඉන්න එපා. අනිත් කාරණේ තමයි නමින් ලොග් වෙන්න. Zoom එකේ තමන්ගේ නම ගහලා ඉන්න මේ ප්‍රශ්නාර්ථ අනම්මනම් එහෙම ගහලා එන්න එපා ළමයි. මොකද මන් දන්නේ නැහැනේ කවුද කින්නවන්ද කියලා. ප්‍රශ්නයක් අහන්නවත්. හරි? මේ
මොකද දැන් අපේ සමහර පන්ති වල ඔහොම මේ නම නැතුව ඇවිල්ලා ඒ වාගේ වෙන වෙන මේ ප්‍රශ්න දාන අයත් ඉන්නවා ලොකු පන්ති වල. ඔයගොල්ලෝ නම් එහෙම නැහැ. නමුත් ඔයගොල්ලොත් හරි නම දාන්න. එතකොට මට ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන් කාටද ප්‍රශ්නේ තියෙන්නේ කියලා. අනිත් අය වාගේ. ඊළඟ කාරණේ ගැටලුවක් තියෙනවා නම් ඒක අහන්න. දැන් ඔයගොල්ලෝ කවුරු හරි මගෙන් ඇහුවානේ ප්‍රශ්නයක් මොකද්ද? ඇහෙන්නේ නැහැ හරි, පේන්නේ නැහැ හරි. ඉතින් මේ ගැටලුව විසඳන්න නම් ඔයා කතා කරන්න ඕනේ. හරි, කතා නොකර ඉන්න එකෙන් මේ ඇත්තටම ගැටලුවක් තියෙනවද නැද්ද කියලා මන් දන්නේ නැහැ. මොකද සමහර ළමයි ඉන්නවා පන්ති වල එහෙම බාධා කරන්නත් එහෙම කෑ ගහනවා. ඒ වගේ වෙලාවට මම දැන් බැරි වෙලාවත් මම මෙහෙම රිමූව් කරලා දැම්මොත් ඔයාට ආපහු එන්න බෑ පුතේ. දැන් සමහර පන්ති වල මම එහෙම අයින් කරලා දානවා. නේද? ඔයාගේ මේ නමට ඉස්සරහින් මම රයිට් ක්ලික් කරලා හිටම් මේ රිමූව් කරන්න පුළුවන් මට. ඒතර මම රිමූව් කරපු හැටිය ආයෙසරයක් මේ මීටින් එකට එන්න බෑ රිමූව් කරපු කාටවත්. හරි, ඉතින් ඒක නිසා මේ එහෙම ප්‍රශ්නේ තියෙනවා නම් තියෙන ප්‍රශ්නේ කියන්න. මම ආයෙ සැරයක් කියන්නයි ඉතින් මේ ගැන. හරි. ඒතර අපි කතා කරේ මේ තප්පරයක් ඉන්න. හරි. එතකොට අපි මේ කතා කරේ මේ මොලුස්කාවන්ට සංචරණය කරන්න තියෙනවා පේශිමය පාදයක්. පේශිමය පාදයක් තියෙනවා. ඊට පස්සේ සමහර මොලුස්කාවෝ ඉන්නවා අක්ෂි සහිත ග්‍රාහිකා තියෙනවා කියලා අපි කියනවා. ඔයගලන්ට පේනවා මේ තියෙන්නේ මේ ගොල්බෙල්ලගේ මේ ඇස් තියෙන්නේ මෙන්න මේ ග්‍රාහිකාවල කෙලවරේ. හරි? එහෙමනම් ඔන්න ඔය ලක්ෂණ තියෙනවා එතකොට මොලුස්කා කාණ්ඩේ ජීවීන්ට. හරි? බලන්න මේව තියෙනවා. අපි ලියාගමු ටියුට් එකේ මෙහෙම ඉස්සෙල්ලා මේ උදාහරණ ළමයි තියෙනවා මේකේ සත්තුන්ගේ නම් තියෙනව නේද? අටපියල්ලා, හංගොල්ලා, දැල්ලා, බුවල්ලා ඒ ටික තියෙනවා. රයිට්. එහෙමනම් අපි මොලුස්කා කාණ්ඩේ ලක්ෂණ ටික ලියාගමු වෙන්න මෙතන. ලියාගන්න බලන්න මොලුස්කා කාණ්ඩේ ලක්ෂණ ටික. දේහයේ ද්විපාර්ශ්වික සමමිතියක් තියනවලු. මම කතා කරා ඒ ගැන. සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් එක රේඛාවයි තියෙන්නේ. ඒක තමයි ද්විපාර්ශ්වික සම්මිතිය කියන්නේ. ඊට පස්සේ මෘදු දේහ දරන බැවින් මෘද්වංශීන් කියලා හඳුන්වනවා. බොහොම මෘදු ශරීරයක් තියෙන. පේශිමය පාදයක් තියෙනවා කියලා කිව්වා අපි සංචරණය කරන්න. මේ කාරණා දෙක කියන්න හම්බුන්නේ නැහැ. වෙන ප්‍රශ්නයක් ආවද නේද? හරි. ඊට පස්සේ ශ්ලේෂ්මල වලින් තෙත් වූ දේහ ආවරණයක් තියෙනවා. මේගොල්ලන්ගේ ශරීරේ තියෙනවා ශ්ලේෂ්මල කියලා. ඔයගොල්ලෝ බලන්න හොඳට හංගොල්ලා කියන සතා දැකලා ඇති ඔයගොල්ලෝ. හංගොල්ලා ගියාම බිම සෙවල වාගේ තියෙනවා. එයාගේ ඇඟේ තියෙන ශ්ලේෂ්මල කියන ඒවා. ශ්ලේෂ්මල කියන්නේ දියරයක් වාගේ එකක් තියෙනවා ශරීරයේ වටේ. ඒගොල්ලෝ ශ්වසනය කරන්නේ ළමයි හැමේ. ඔක්සිජන් හැමේ දිය වෙලා තමයි ඇඟ ඇතුළට යන්නේ. ඒ වාගේ කට්ටිය. හරි? ඇතම් මොලුස්කාවෝ කවච සහිතය. සමහර මොලුස්කාවන්ට තියෙනවා කැල්සියම් කාබනේට් කියන සංයෝගයෙන් හැදිච්ච කටුවක්. ඒක තමයි කවචය කියන්නේ. බෙල්ලන්ට ඉන්නේ. හරි? හැම එක්කෙනාටම නෑ. සමහර අයට කවචයක් තියෙනවා. රයිට්. අපි මේ කරුණු පහ ලියාගමු ලක්ෂණ වලට.
සයාර මොකෝ? ඉවරයි? ඔව් සර්. හරි. තව ඉවර නැති එක්කෙනෙක් ඉන්නවා නම් කියන්න. හරි එහෙමනම් හරි අපි පොඩ්ඩක් මොලුස්කාවෙකුත් බලමු. Mollusca is the most diverse and second largest phylum of invertebrate animals. මේ මොලුස්කාව They are මේ ජලජ පරිසරවල soft-bodied විතරයි. animals, often with දෙතමට hard සහිත shells ගොඩබිම් for පරිසරවලයි ජලජ පරිසරවලයි තමයි මේගොල්ලෝ ඉන්නේ. Mollusks are mostly marine. Some are freshwater, or found in damp soil. The body is unsegmented and bilaterally symmetrical. මොන ද්විපාර්ශ්වික සම්මිතිය කියන්නේ ඕකයි වෙයි. සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. They are triploblastic with ectoderm, mesoderm, and endoderm, having reduced coelom lined by mesoderm. Their body cavity is called hemocoel. Their body is divided into head, බලන්න මේගොල්ලන්ගේ ආහාර මාර්ගය තියෙන්නේ මෙතන. දැන් මේගොල්ලන්ගේ ශරීරය කොටස් තුනක් තියෙනවා. ඒක ඕගොල්ලන්ට දීලා නැහැ පොතේ. ඒකින්ද මම කිව්වේ නැත්තේ ශරීරයේ කොටස් තුනකට බෙදනවා. හිස, පේශිමය පාදයේ අන්තරංග ගොනු කියලා. හිස කියන්නේ ඔළුව කොටස. එතකොට මේ තියෙන හිස ඊට පස්සේ පේශිමය පාදයේ තියෙනවා මේ යට. පහළ තියෙනවා පේශිමය පාදය. ඊට පස්සේ අන්තරංග ගොනු තමයි මෙන්න මේ කටුව ඇතුලේ මේ තියෙන්නේ. visceral mass, يعني ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් තියෙන්නේ ඒ ටිකේ. අන්තරංග ගොනු කියලා ඒකට කියන්නේ. and foot. ඔය තියෙන පේශිමය පාදය. හරි.
රයිට් ඊළඟ එක ආත්‍රොපෝඩා බලන්නකෝ ආත්‍රොපෝඩාව කියන්නේ කවුද කියලා ඊළඟ කාණ්ඩේ ආත්‍රොපෝඩා දැන් මේ ඉන්නේ ආත්‍රොපෝඩාව කීප දෙනෙක් අපේ ලෝකයේ වැඩිම විශේෂ සංඛ්‍යාවක් එකිනෙකට වෙනස් ජීව විශේෂ වැඩිම සංඛ්‍යාවක් ඉන්නේ මෙන්න මේ ආත්‍රොපෝඩා කියන කාණ්ඩයට අයත් ජීවි. ලෝකේ ඉන්න සියලුම කෘමි සත්තු ආත්‍රොපෝඩා කාණ්ඩයට අයිති. දැන් අපේ ගෙවල් වල ඉන්න මේ මැස්සෝ, මදුරුවෝ, සමනල්ලු, කැරපොත්තෝ, කුරුමිනියෝ මේ සියලුම කෘමි සත්තු අයිති වෙනවා ආත්‍රොපෝඩා කියන කාණ්ඩයට. ඒ වගේම ඔය ඉස්සවාගේ කට්ටිය ළමයි හැකරැල්ලා නේද? පත්තෑය අපි ගරුඩු කියලා එහෙම කියන්නේ. ඒගොල්ලොත් අයිති වෙන්නේ මේ ආත්‍රොපෝඩා කාණ්ඩයට. ඒතකොට මේක තමයි වැඩිම සත්ත්ව ලෝකයේ වැඩිම ජීව විශේෂ සංඛ්‍යාවක් ඉන්න කාණ්ඩය. මේගොල්ලන්ගේ එක පොදු ලක්ෂණයක් තියෙනවා. මේ හැමෝගෙම පොදු ලක්ෂණය තමයි මේගොල්ලන්ගේ ශරීරයේ පිටත සැකිල්ලක් තියෙනවා. දැන් බලන්න ඕගොල්ලෝ දැකලා ඇති ඔය කැරපොත්තන්ගේ කුරුමිනියන්ගේම ඇඟේ පිටපැත්තේ තියෙනවා පොඩි පතුරක් වාගේ එකක්. ඒකට කියන්නේ බාහිර සැකිල්ල කියලා. බාහිර සැකිල්ල. ශරීරයෙන් පිටත සැකිල්ලක් තියෙනවා. නේ? මේ දැන් අපි ඉස්සෝ එහෙම කනකොට ඉස්සගෙත් පොඩි පොත්තක් වාගේ එකක් කියන්නේ. අන්න ඒක. එතකොට ඒකට අපි කියනවා කයිටින් වලින් හැදිච්ච උච්චර්මයක් තියෙනවා. ශරීරේ වටා පිටත තියෙන සැකිල්ල. දැන් අපේ නම් තියෙන අභ්‍යන්තර සැකිල්ලක් නේ. අපේ කොඳුයට පෙළ තියෙන ශරීරය ඇතුලේනේ. හැබැයි මේ ආතුපෝඩා කට්ටියගේ සැකිල්ල තියෙන ශරීරයේ පිටත තියෙන. ඒක කයිටින් වලින් හැදිච්ච පොත්තක් වාගේ. හරි? බලන්න මෙහෙම තියෙනවා ආතුපෝඩාවෝ භෞමික මෙන්ම ජලජ පරිසරවලද ජීවත් වෙති. ගොඩබිමෙත් ඉන්නවා ජලයේත් ඉන්නවා. සත්ත්ව ලෝකයේ වැඩිම සත්ත්ව විශේෂ සංඛ්‍යාවක් අයත් වනුයේ ආත්පෝඩා කාණ්ඩයටයි. වැඩිම සත්ත්ව විශේෂ සංඛ්‍යාවක් ඉන්නේ ආත්පෝඩාව. කෘමීන්, මකුලුවා, ගෝනුස්සා නේද? දැන් මේ ගෝනුස්සායිම කෘමි සත්තු නෙවෙයි ළමයි. හැකරැල්ලා, පත්තෑය, ඉස්සා, කකුලුවා නේද? අපි කැමරටත් ගන්න සත්තු කකුලු. එවැනි සතුන් ආත්පෝඩා කාණ්ඩයට අයත් වේ. එතකොට මේ තියෙන්නේ ආත්පෝඩා කාණ්ඩේ සත්තු කීප දෙනෙක්ගේ රූප සටහන් බලන්න මේකෙත් තියෙන ඔය ටික ආත්පෝඩාව භෞමික වෙන්නේ ජලජ පරිසරවල ජීවත් වෙනවා ඔය කියපු කතාව තියෙනවා. එම් බලන්න ආත්පෝඩාවගේ ලක්ෂණ කීපයක් මේකේ දීලා තියෙනවා. මේ ඉන්නේ ආත්පෝඩාව සදා උදාහරණ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති විවිධ කෘමි සත්තු කකුලුවෝ නේද? ඒ වාගේ වැඩිම ජීවිශේෂ සංඛ්‍යාවක් ඉන්නේ මේ ආත්පෝඩා කාණ්ඩේලු. හරි අපි බලමු ආත්පෝඩාවන්ගේ ලක්ෂණ කීපයක්. පළවෙනි එකේ තියෙනවා ළමයි දේහයේ ද්විපාර්ශ්වික සමමිතියක් ඇත කියලා. මොකද්ද ද්විපාර්ශ්වික සමමිතිය කියන්නේ? සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් එක රේඛාවයි. ඒකට කියනවා අපි ද්විපාර්ශ්වික සම්මිතිකයි කියලා. ඒ අය. දේහයේ මතු පිට බාහිර සැකිල්ලක් ඇත. අර මං කිව්වේ කයිටින් කියන જાතියින් හැදිච්ච පිටත සැකිල්ලක් තියෙනවා කියලා. ඒක තමයි බාහිර සැකිල්ල කියලා කියන්නේ. ඇතැම් විශේෂ පියාපත් සහිතලු සමහර අයට පියාපත් තියෙනවා. මේ දැන් බත් කූරා ඊට පස්සේ මැස්සෝ මදුරුවෝ ඒගොල්ලන්ට පියාපත් පිටලා තියෙනවා. දේහය බාහිරව ඛණ්ඩණය වී ඇත. දැන් මේ ඛණ්ඩණය කියන්නේ මේගොල්ලන්ගේ ශරීරයේ ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. හිස, උරස, උදරය කියන. ඒ වගේ කොටස් වලට බෙදලා තියෙනවා. සංදි සහිත උපාංග ඇත. දැන් මේ අපේ වාගේ අපේ තියෙන්නේ මේ නවන්න දිගාරින්න පුළුවන් සංදි සහිත උපාංගනේ අපේ තියෙන්නේ. ඒ වගේම ආත්පෝඩා කට්ටියගේ මේ වාගේ සංදි සහිත උපාංග තියෙනවා ළමයි. ඒක නිසා මේ අයට තව නමක් කියනවා සංදිපාදකයෝ කියලා. හරි. අපි චුට්ටක් ලියාගමු. ආත්‍රොපෝඩා කාණ්ඩේ ලක්ෂණ.
අනේ වලකන්. සයාර ගෙදරට වෙලා කෑම අඩු කරන්න ඕනේ කන්න එපා වුණාට වැඩිය ඈ කෑම කන එක හරි ඔව් කියන මන්දීප ඇයිනෝ මන්දි ඉවර වෙන්න සර් මේ ඩියුට් එක ඉවරයන් පස්සේද නෑ අපිට අද ඔක්කොම කරන්න බැරි වෙයි රුෂ්වංශීනුත් ඉන්නවනේ ලබන සතියේ තමයි ඩියුට් එක ඉවර වෙන්නේ ඇයි ඒ මේ ඔයගොල්ලන්ට මේ පාඩම ඉවරනාමත් මේ තියෙනවා බොහෝ විට මේ ලබන සතියේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉවර කරපු හැටි අපි පොඩි විභාගයක්. දැන් මේක පොඩි පාඩමක්නේ. ඒකින්ද මේ වගේද කරන්නේ? මොකද්ද පුතේ? ගිය සතියේ කරා වගේද? ඔව් ගිය සතියේ කිරුවා වගේ තමා කරන්නේ. සර් ඔව් කියන්න. මේ අර පේපර් එකේ ගිය සතියේ ලකුණු ඔයාලට හම්බුනේ නැද්ද? නෑ සර්. ඇයි ඒ සබ්මිට් කරාට පස්සේ පුතේ එනවනේ අර මේ view score කියලා. මං කියන්නද ගමන් නැද්ද? ඒක අද කරමු අද ආයේ මේ පාඩුවට පේපර් එක තව හදලා නැහැ. සෙහාර නම දැම්ම නේද හරියට? ඔව් සර්. ඉන්න බාන්න. සර් ඕකේ ඇත්ත නෙළුම් කියලා. නෙළුම් කියලා. නෙළුම් කියලා ගෑල්ලක් කියනවද ඔයාලට? ඕ හරි මං ඔයාලට මේ නම කිය මේ ලකුණු කියන්නම් පුතේ බලලා දැන් පරක් වෙනවනේ අනිත් අය බලාගෙන ඉන්නවනේ. හරි ලක්ෂණ ලියලා ඉවර නැති එක්කෙනෙක් ඉන්නවනම් මට කියන්න. නෑ හැමෝම ඉවරයිනේ. හරි. එවනම් අපි ආත්‍රපෝඩා කාණ්ඩේ කීප දෙනෙක් ඉන්න බලන්න අපි හොයාගන්න.
Hello friends and welcome to a new happy වෙන්නේ learning. ආන්තපෝඩාව තමයි. Today we're going to learn all about the largest animal class on the planet. Introducing the arthropods. The arthropods are invertebrates, meaning they don't have internal skeletons. There are a vast amount of them, including this dancing crab, these dragonflies, this caterpillar, or even all these tiny ants. The arthropods are very different from each other. Or do you think this butterfly and this shrimp have a similarity? Truth is, they don't look alike at all. But yet all arthropods have common characteristics. Arthropod is a Latin word which means artro, joints, and podos, feet or legs. The main arthropod characteristic refers to what their name suggests. They all have jointed legs. Another fascinating characteristic that they all have in common is that their body is divided into segments, many of which, though not all, are protected by the external skeleton, which is used as a shield or a shell. Some arthropods' bodies do not grow at the same rate as their exoskeleton, therefore making them shed it for a bigger size, a process known as molting. Arthropods can be either terrestrial or aquatic. The terrestrials දැන් ඔයගොල්ලෝ කකුලුව එහෙම දන්නවනේ ළමයි ගෝනුස්සු කකුලුව. ඒ අයගේ බලන්න අර පිටට සැකිල්ල කියන එක හොඳට පේනවනේ. lobsters කකුල තියෙනවා පොත්තක් වාගේ. gills. Arthropods eat everything. Some මේ are මකුලුව herbivores, අයිති වෙන්නේත් like ඒකට මකුලුව. others carnivores, like this බලන්න සංතිසයික උපාංග හොඳට පේනවා අර තනකොළ පෙට්ටගේ එහෙම. omnivores, like the wasps, which eat everything. හරි. Most ඒතර මෙන්න මේ arthropods වාගේ have සතුන් internal අයිති වෙන්නේ fertilization. ආත්‍රොපෝමා කියන කාණ්ඩයට. They lay eggs to ඒගොල්ලෝ මේ produce බිත්තර මගින් තමයි larvae බෝ වෙන්නේ. from these eggs and then go through different stages. සමහර අය මේ පිලා අවධියක් මේ හැම කෘමිසත්තු හැමෝටම ළමයි අර මේ රූපාන්තරණේ There are so many different types of arthropods. They are ඒ කියන්නේ classified පිලා කෝෂයක් in 4 large කාලෙක groups, ඉන්නවා පිලා කෝෂ. depending on the amount of legs they have. Insects have 6 legs, such as an ant, eyes, or those really annoying nits. The arachnids have 8 legs, such as spiders or scorpions. Crustaceans have 10 legs, like this shrimp or this shy crab. And the myriapods have more than 10 legs, and their bodies are elongated, like these caterpillars or these centipedes. Now we Right. have to remember the most ඇති නේද ළමයි ගොඩක් ආත්පෝඩා සමනල්ලුත් අයිති are නේ vertebrates, පොඩාවන්ට. and their main character හරි. එවන අපි ඊළඟට බලමු ඊළඟ කාණ්ඩය. දැන් අපි අපෘෂ්ඨ වංශී කාණ්ඩ හතරම කතා කරා. මොනවද අපෘෂ්ඨ වංශී කාණ්ඩ හතර? ආයෙ සැරයක් අපි මුලට ගිහින් එමු. ඉස්සෙල්ලාම අපි කතා කරා නිඩාරියාව ගැන. එතකොට නිඩාරියාව කියන්නේ බලන්න ඕගොල්ලන්ගේ නෝට් එකේ මම මේ කියන ගමන් නිඩාරියාව කියන්නේ ජලජ පරිසරවල විතරක් වාසය කරන විලෝපික සත්තු. අපි වර්ග කීපයක් ඉගෙන ගත්තා. මේගොල්ලන්ගේ ශරීර ආකාර දෙකක් තියෙනවා බුහුබා ආකාරය සහ මෙඩුසා ආකාරය කියලා. බුහුබාවෝ උපස්තරයකට සවි වෙලා ඔත් ජීවිතයක් ගත කරනවා. මෙඩුසාවෝ නිදැල්ලේ පිහිනමින් වාසය කරනවා. එතකොට මුහුදු මල නේද මේ මැද ඉන්නේ මුහුදු මල. ඊට පස්සේ අපි මෙහාට කියනවා ලෝඩියා කියලා. මේ ඉන්නේ හයිඩ්‍රා සහ කොරල් බුහුබාවා. මෙන්න මේවා එක තමයි නිඩාරියාවන්ට උදාහරණ.
ඊට පස්සේ අපි කතා කරා ඇනලිඩාව ගැන. ඇනලිඩාවන්ට කියනවා සකණ්ඩ පණුවන් කියලා. පණු ආකාර දේහ දරනවා. සිහින් දිග පණු ආකාර දේහ දරනවා. දේහය අභ්‍යන්තරව බාහිරව ඛණ්ඩ වලට බෙදිලා තියෙනවා. නේද? එතකොට මේගොල්ලන්ගේ බොහොම තෙත් සමක් තියෙනවා. මේගොල්ලෝ ශ්වසනය කරන්නේ තෙත් සමෙන්. ද්විපාර්ශවික සමමිතියක් තියෙනවා මේගොල්ලන්ගේ. ඔන්න ඔය ලක්ෂණ තියෙනවා. ඇනලිඩා කාණ්ඩේ සතුන්ගේ උදාහරණ 3යි. මොකක්ද උදාහරණ 3? ඔයගොල්ලෝ පුතේ විභාගෙට වෙන මොනවත් උදාහරණ ලියන්න යන්න එපා. වරදිනවා මේක. ඒක නිසා ඇනලිඩාවන්ට මේ නම් 3 පාඩම් කරලා තියාගන්න. පත්තෑ පණුවා, ගැඩවිලා, කුඩැල්ලා. ඔය ටික විතරයි. රයිට්. ඊට පස්සේ අපි මොලුස්කා කාණ්ඩය ගැන කතා කරා. මොලුස්කාව කියන්නේ මෘදු දේහයක් දරන ජීවීන්. තෙතමනේ සහිත ගොඩබිම පරිසරවල සහ ජලජ පරිසරවල වාසය කරනවා. ඒතර මොලුස්කාවන්ගේ සමහර අයට බාහිර කවච පිහිටලා තියෙනවා. සියලුම බෙල්ල වර්ග අයිති වෙන්නේ මොලුස්කා කාණ්ඩයට. බෙල්ලොන්ට අමතරව තව ඉන්නවා බූවල්ලා, දැල්ලා, හංගොල්ලා වගේ සත්තු ඉන්නවා මොලුස්කා කාණ්ඩේ. මේගොල්ලන්ගේ ශරීරයේ කොටස් 3ක් තියෙනවා. හිස, පේශිමේ පාදයේ අන්තරංග ගොනු කියලා. හරි. ඊළඟට අපි කතා කරා ආත්‍රොපෝඩා කාණ්ඩය ගැන. ලෝකේ වැඩිම ව්‍යාප්තියක් තියෙන කාණ්ඩය තමයි ආත්‍රොපෝඩා කියන්නේ. මේගොල්ලන්ගේ ශරීරයේ මත පිටත සැකිල්ලක් තියෙනවා. කයිටින් වලින් හැදිච්ච බාහිර සැකිල්ලක් කියලා අපි ඒකට කියන්නේ. එතකොට සියලුම කෘමි සත්තු, ඊට පස්සේ ගෝනුස්සෝ, පත්තෑයෝ නේද? ඉස්සෝ, කකුලෝ වගේ සත්තු මේ ආත්‍රොපෝඩා කාණ්ඩයට අයිති. කයිටින් වලින් හැදිච්ච උච්චරණයක් පිළිලා තියෙනවා මේගොල්ලන්. හරි. අපි මේ ආත්‍රොපෝඩාවන්ගේ ලක්ෂණ ලියාගත්තා පුතේ? ඔව් සර්. ලිව්වනේ. රයිට්. එහෙනම් අපි ඊළඟට යනවා පෘෂ්ඨ වංශීන්ට. පෘෂ්ඨ වංශීන් කියන්නේ කවුද එතකොට? කාටද පෘෂ්ඨ වංශීන් කියන්නේ? කොඳුරට පෙළක් හෙවත් කෂේරුවක් සහිත සතුන්ට අපි කියනවා පෘෂ්ඨ වංශීන් කියලා. කොඳුරට පෙළක් තියන අය. මේ කොඳුරට පෙළක් තියෙන සත්තු අපි බෙදනවා කාණ්ඩ 5කට. බලන්න මේ කාණ්ඩ 5 කියවන්න පුළුවන්ද කියලා. මේ ඉංග්‍රීසියෙන් පුරුදු වෙන්න පේපර් එකේ අහන්නේ මේ නම් වලින්. පිස්කේස් පළවෙනි එක. දෙවෙනි එක ඇම්පීබියා. මොකද්ද? ඇම්පීබියා. තුන්වෙනි එක රෙප්ටීලියා. හතර ආවේස්. ඔව්. පහ මැමේලියා. හරි. ඔන්න ඔය විදිහට පෘෂ්ඨ වංශීන් කාණ්ඩ 5කට බෙදනවා ළමයි. 5ක්. පිස්කේස් කියන්නේ මත්ස්‍යයින්ට. මාළු. ජලජ පරිසරයක ජීවත් වෙන්න සුදුසු අනුවර්තන සහිත ජීවීන්ට අපි කියනවා පිස්කේස් නැත්නම් මත්ස්‍යයෝ කියලා. හරි? ඔයගොල්ලන්ට මම ලොකු පන්ති වලදී ඉගෙන ගන්න එකක් කියන්නම්. මේ මාළු ಜಾති දෙකක් ඉන්නවා. මාළු වර්ග දෙකක් ඉන්නවා. අපි කියනවා මෙහෙම අස්තික මත්ස්‍යයින් සහ කාටිලේජ මත්ස්‍යයින් කියලා. අස්තික මත්ස්‍යයින් සහ කාටිලේජ මත්ස්‍යයින්. අස්තික මත්ස්‍යයින් කියන්නේ මේගොල්ලන්ගේ ඇඟ ඇතුලේ කටු තියෙනවා. අස්ති ඇට කටු තියෙනවා. ඔයගොල්ලෝ කාලා තියෙනවද මෝර කරවල? මෝර. ඊට පස්සේ ළමයි තව තියෙනවා මඩු. මෝර මාළු මඩු කරවල කාලා නැද්ද? ඔව්. මෝරගේ ආහඬව කාලා තියෙන අය මෝර කරවල කනකොට මෝරගේ අර අනික් කරවල වලගේ හයිය කටුවක් නැහැ. අනිත් දවසේ කාලේදී අම්මට කියන්න කඩෙන් ගේන්න කියලා. මෝර කරවල ගේන්න කියන්නේ. තෙල් දාලා රසයි හොඳයි. එතකොට මෝර කරවල ගෙනල්ලා කාලා බලන්න ඒකේ කටුව හයිය නැහැ. හපලා කන්න පුළුවන්. එයාගේ. එතකොට ඒ කටුවට කියන්නේ විද්‍යාවේදී කාටිලේජ කියලා. කාටිලේජ. එතකොට මෝරා කියන සතා මෝරා කියන එක්කෙනාගේ අභ්‍යන්තර සැකිල්ල ඇටකටු නෙවෙයි තියෙන්නේ, අස්ථි නෙවෙයි තියෙන්නේ, කාටිලේජ තියෙන්නේ.
මෝරා විතරක් නෙවෙයි මඩුව තව සත්තු ගොඩක් ඉන්නවා මාළු ඒ වගේ. හරි ඒ අයට කියනවා කාටිලේජ මත්ස්‍යයින් කියලා. ඊට පස්සේ අපි ඔය ළමයි අනික් අය නේද ඔය ඇතුලේ කටු තියෙන අයට කියන්නේ අස්තික මත්ස්‍යයෝ කියලා. එතකොට මත්ස්‍ය වර්ග දෙකක් ඉන්නවා අස්තික මත්ස්‍යයයි කාටිලේජ මත්ස්‍යයයි කියලා. එතකොට මොනවද මත්ස්‍යයින්ගේ ලක්ෂණ? මාළුන්ගේ ලක්ෂණ මොනවද? මේගොල්ලෝ හුස්ම ගන්න ශ්වසනයේ මොනවද තියෙන ළමයි? කොනෑනේ. කරමල් පිහිටලා තියෙනවා. ශ්වසනයේ සඳහා කරමල් තියෙනවානේ. කරමල තියෙන්නේ මේ පියනට ඇතුලෙන්. කරමල්. ඊට පස්සේ මේගොල්ලන්ගේ මේ ශරීර හැඩයට කියනවා අපි නමක්. මොකද්ද කියන්නේ? කවුරු හරි දන්නවනම් කියන්න මෙයාගේ ශරීර හැඩයට මොකද්ද කියන නම කියලා? අනාකූල හැඩේ. අනාකූල දේහ හැඩය. අනාකූල දේහ හැඩය කියන්නේ මේම ඉස්සරහින් උල් වෙච්ච හැඩය පුතේ. මේක මොකටද උදව් වෙන්නේ? ජලයේ පිහිටීම සඳහා. ජලයේ පිහිනීම සඳහා උදව් වෙනවා. ජලයෙන් ඇතිවන බාධාව ප්‍රතිරෝධයේ මගහරවගෙන වේගෙන් පීනන්න පුළුවන් මේ හැඩය නිසා. දැන් ඔය හැඩය කොපි කරලා තමයි නැව්වල හැඩේ හදලා තියෙන්නේ. බෝට්ටුවේ හැඩේ හදලා තියෙන්නේ. ඔය හැඩයට කියනවා අනාකූල හැඩය. ඒතර අනාකූල හැඩයක් තියෙනවා. සංචරණ උපාංග මොනවද මේගොල්ලන්ගේ? වරල් මගින් තමයි මේගොල්ලෝ ප්ලේන් වලත් එහෙමයි. ප්ලේන් වල මේ කාගේද කුරුල්ලොන්ගේ අනාකූල හැඩේනේ. ඒ විදිහට ප්ලේන් එක හදලා තියෙන්නේ පුතේ. හරි. එතකොට ඒ විදිහට මේ සංචරණයට මේගොල්ලන්ගේ තියෙන වරල් පිහිටලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා මේ මත්ස්‍යෝ කියන කට්ටිය. හරි. අපි බලමු මත්ස්‍යෝ ගැන. සලාම් පිස්කේස් කියන්නේ මත්ස්‍යයින්ට හරි බලන්න මේ මාළු ගොඩක් ඉන්නවා මෙතන අපි මත්ස්‍යයින්ගේ ලක්ෂණ කියන එකේ මේව ලියාගමු මෙන්න තියෙනවා මත්ස්‍යයින්ගේ ලක්ෂණ අපි චුට්ටක් කතා කරලා බලමු ඉස්සෙල්ලාම ජලයේ පිහිනීමට අනුවර්තනය වූ අනාකූල දේහ හැඩයක් තියෙනවා ඉස්සරහින් උල් වෙච්ච දේහ හැඩයක් තියෙනවා. ඒකට කියන්නේ අනාකූල කියලා. දේහේ කොරපොතු වලින් ආවරණය වී ඇත. දැන් මාළුන්ගේ හැමේ තියෙනවනේ කොරපොතුනේ. ඒ කොරපොතු තියෙන්නේ ආරක්ෂාවට. පිහිනීම සඳහා සන්තුලනය සඳහා වරල් යොදාගනි. සන්තුලනය කියන්නේ ඒගොල්ලෝ කෙලින් ඉන්න වතුරේ. බලන්නකෝ මාළුවෙකුගේ ළමයි ඕගොල්ලන්ගේ වල මාළු ටැංකියම තියෙනවා නම් සමහරට මාළු කොටාගෙන වරල් කැඩෙනවා. වරල් කැඩුනට පස්සේ ඒගොල්ලන්ට මේ ඇඟ කෙලින් තියාගෙන ඉන්න බෑ. මේ පැත්තකට ඇලවෙලා යන්නේ දුනු බහැලා වාහනයක. ඒ වාගේ යන්නේ. අර යන්නේ බස් එක ලෝඩ් එක පටව ගත්තාම මේ පැත්තක් ඇලවෙලා යන්නේ. ආන් ඒ වාගේ යන්නේ. එතකොට මේ වරල් වලින් පිහිනීම විතරක් නෙවෙයි වරල් වලින් ශරීරයේ සමතුලිතව තියාගන්නත් උදව් වෙනවා. හරි. ශ්වසනයේ සඳහා ජලක්ලෝම වායු උමාරු කරගන්නේ ඔක්සිජන් ගන්න ජලක්ලෝම නැත්තම් මොනවද ජලක්ලෝම කියන්නේ කරමල් වලින් ඇසිපිය නොමැති ඇස් ඇත මේ අපේ වාගේ ඇහිපිය නෑ අපි නම් ඇහිපිය ඕ මහනවනේ ඒ වාගේ ඇසිපිය නෑ ඒගොල්ලන්ගේ තියෙන්නේ ළමයි මේ විනිවිද පේන පටලයක් වායකින් වැහිලා තියෙන්නේ අර අපි ගොගල්ස් කියලා જાතියක් දාන්නේ පීනද්දි නේද ඒ වාගේ මාළු වගේ ස්වභාවිකවම ඒ වාගේ ආවරණයකින් වැහිලා තියන්නේ නැහැ ඇසිපිය නොමැති ඇස් තියෙනවා මාළු right ඉතින් ඔන්න ඔය ටික ලක්ෂණ ටික අපි ඉක්මනින් ලියාගමු මත්ස්‍යයින්ගේ අපි මාළුවෙක් දෙන්නේ බලන්න ඕගොල්ලන්ට මෝරා මඩුව මම පෙන්නන්නම් ඒගොල්ලන්ගේ විශේෂ ලක්ෂණ කියන්න සර් ඔව් මේ මොලස්කා කණ්ඩායමේ ලක්ෂණ ලිව්වේ නෑ නේද? මොලස්කාව ලිව්ව නේද අපි? ලිව්වා ඔයාර කෑම පිඟානම් මොකද්ද කන්න කියපු වෙලාවෙ වෙන්න ඇති අපිට ඇහුණා මම පස්සේ කන්නම් කියා කෑ ගහනවා ලිව්වා හැබැයි අනිත් අය ඉක්මනින් ලියමු මේ ටික
හරි පුතේ. අපි තව විනාඩි දෙකක් දෙමු අනිත් අයට. තව ඉවර නැති අය ඉන්නවද? නෑ සර්. නෑ සර්. හරි. රයිට් බලන්න පුතේ මේ ඉන්නේ මඩුවා කියන එක්කෙනා මඩු කරවල කියලා මං ඉස්සෙල්ලා කිව්වේ. ඒතර අපි මෙයාට කියනවා මඩුවා කියලා. Coming up next on Jonathan Bird's Blue World, Jonathan Wait, explores the Madua. fascinating biology of skates and rays. Hi, I'm Jonathan Bird, and welcome to my world. කාටිලේජ් මත්ස්‍යය කියලා කිව්වම මෙන්න මේ වර්ගයයි. අවයිනේ මෝරු. මෝරා කියන්නේ මෝරේ ඉන්න ටිකක් වස මාළුවෙක්. You know me, I love sharks. It doesn't matter if it's a big shark like the great white or the whale shark, or if it's a small one like the white reef shark. Sharks are cool. Skates and rays are the cousins of sharks. They're contained within the same class, Chondrichthyes, along with the sharks. මෝරයි මඩුවයි කියන කලින් කියපු කාටිලේජ් මත්ස්‍යය කියන කට්ටිය. මේගොල්ලන්ගේ මේ අස්ති නෙවෙයි තියෙන්නේ කාටිලේජ් වලින් තමයි සැකිල්ල හැදලා තියෙන්නේ. දැන් බලන්නකෝ මේ ඔයගොල්ලෝ දැකලා ඇති මේ මෙයාගේ මෙන්න මේ යටපැත්තේ තියෙනවා බලන්න සිදුරු පේලියක්. යද්දියා බලන්න. එතකොට දැන් අර ඕගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් අපේ ගෙවල් වලට ගන්න ඔය පොඩි මාළුන්ගේ මේ කරමල් තියෙන්නේ මේ මෙතන පියනක් වා එකක් තියෙනවා. ඒ පියන ඇතුලේ තමයි කරමල් තියෙන්නේ. හැබැයි මේගොල්ලන්ගේ එහෙම පියනක් වාගේ එකක් නෑ. මේගොල්ලන්ගේ මෙහෙම පැලුම් කීපයක් තියෙන්නේ. කරමල් බාහිරයට විවෘත වෙන්නේ මෙන්න මේ යටපැත්තේ තියෙන පැලුම් වලින්. ඒක බලන්නකෝ. and multiple gill slits. In fact, මේකට කියන්නේ මඩු වලිගේ කියලා. මඩු වලිග කියනවා කියන්නේ as flat sharks. ඉතින් මඩු වලිග. There are some flat sharks. ඔක ජපානයේ ගෙනියන්නේ. ජපානු හරි මේ actually looks more like a විලයි මඩු වලිග shark because it's flattened and tends to lie on the bottom. So how do you tell a ray from a flat shark? First of all, skates and rays are always flat. Biologists call them dorso-ventrally flattened. But unlike a බලන්න යටපැත්තේ dorso-ventrally තියාගෙන අර මං කිව්වේ ගලක් ලෝම පැලුම් කියන්නේ මේ තියෙන්නේ මේ විභාගේ තියෙන මේ මෙහෙමයි තමයි කරමල් වල විවෘත වෙන්නේ බාහිරේ. a flying carpet. Or maybe if you squint a little, a bat. Hence the name badoids. Also, skates and rays have their gills on the underside of their bodies, while a shark, even a flattened shark, has them on the side.
One of the most well-known rays is the stingray. This is a southern Right. stingray common in the Caribbean. It gets its ඊට name පස්සේ මේ from its මෝරාට sting, කියන්නේ a sharp මෝරුත් venomous මේ spine කට්ටියමයි at අපි the base නිකම් of the මාළුවෙක් tail. බලමුකෝ. This powerful weapon is used to defend the animal from its most feared predator, sharks. Wait a minute. ඔය ඉන්නේ අපි ඔය සාමාන්‍ය ඉතින් අස්තික මත්ස්‍යෝ මේ ඉන්නේ 60 කටු මේගොල්ලන්ගේ තියෙන්නේ. ප්‍රයිවට් බස් එකක් වාගේ නේ. හරි පුතේ. එහෙමනම් ওই විදියට තමයි මත්ස්‍යෝ ගැන අපි කතා කරේ. ඊට පස්සේ අපිට තියෙනවා ඊළඟ කාණ්ඩය ඇම්ෆීබියා. අපි මේ කතා කරන්නේ පෘෂ්ඨවංශී කාණ්ඩ ගැන. ඒතර පෘෂ්ඨවංශීන්ගෙන් පළවෙනි කාණ්ඩේ තමයි පිස්කේස්. පිස්කේස් කියන්නේ මාළුන්ට මත්ස්‍යයින්ට. ඊට පස්සේ ඊළඟ කාණ්ඩේ ඇම්ෆීබියා. අපි ඇම්ෆීබියා ගැන ලබන සතියේ කතා කරමු. මතක තියාගන්න අපි ලබන සතියේ පෘෂ්ඨවංශීන්ගේ ගැන කතා කරලා වෙලාව තිබ්බොත් අර ගිය සතියේට කලින් සතියේ පළවෙනි පාඩමෙන් කරා වාගේ ගිය සතියේ නේද පළවෙනි පාඩමෙන් කරා වාගේ පොඩි පේපර් එකක් කරනවා ගොඩක් වෙලා නැති වෙයි මොකද මේ පෘෂ්ඨවංශීන් ගැන අපිට කතා කරන්න තියෙන නිසා. ඒතොර ඒ ටික කතා කරලා පොඩි පේපර් එකක් ඒ විදිහ එකක් කරනවා දෙවනි පාඩමෙන් විතරක්. ඒකෙන්ද දෙවනි පාඩම හොඳට දැන් අද අපි කරපු ටික අච්චු පුතත් අරගෙන නැවත සැරයක් කියව ගන්න. මම මේ වීඩියෝ එකත් ආයෙ සැරයක් දාන්නම් හෙට මේ YouTube එකට දාලා ඕගොල්ලන්ගේ link එක දෙන්නම්. ෂෙහාර අර මේ පේපර් එක WhatsApp group එකේ තියෙනවා ආයෙ ඒකේ link එක තියෙනවානේ. පළවෙනි පාඩම හොඳට පාඩම් කරලා ආයෙ සැරයක් පේපර් එක කරන්න. ඔයා සමහර ප්‍රශ්න මගේ අරලා කරලා තියෙනවා. හා සර්. ඒ පේපර් එක ඔයා හරියට කරලා නැහැ නේ කඩින් කඩ ප්‍රශ්න වලට දාලා තියෙන්නේ මේ ඒකින්ද ආයෙ සැරයක් හරියට කරන්න අරගෙන පේපර් එක. එහෙම පේපර් එක කරලා සබ්මිට් කරපුවාම ඒකේ යට ආයෙනවා බොත්තමක් view score කියලා. අන්න ඒක ක්ලික් කරපුවාම ඔයාගේ ලකුණු ටිකයි ඔයාට වැරදිච්ච ප්‍රශ්නයි ඔක්කොම ටික ඒක පෙන්නනවා. හරි? ඒකත් බලා ගන්න ඒකේ. හරි එහෙනම් පුතේ අද අපි පාඩම නවත්තනවා මෙතනින්. අපි ලබන සතියේ ඊළඟ ඉතුරු ටික කතා කරමු. හරි.